ජීවිතය අඩියෙන් අඩියට ඉදිරියට යද්දී ජීවිතේ අපේ වයසින් මුහුකුරා යද්දී විවාහය කියන දේ තරුණ කාලයට එනකොට අපි අනිවාර්යයෙන්ම විවාහය කියන දේ අපේ ජීවිතයට වැදගත්ම සුවිශේෂී වූ කඩයිමක් බවට පත් වෙනවා. හැබැයි මේ විවාහය කියන දේ හරි විදිහට නොකරුණොත් හරි සහකාරුවෙක් තෝරා නොගත්තොත් මේ හැම දෙයකින්ම සමහරක් වෙලාවට අපේ ජීවිතේම වෙනස් වෙන්නට පුළුවන්. විවාහය කියන දේදී ගොඩක් වෙලාවට බොහෝ දුරට අපි විවිධ හේතු ගලපනවා. ආර්ථිකය, සෞඛ්‍යය, ජ්‍යොතිෂය මේ හැමතේම ගලපලා තමයි අපි විවාහයකට හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් තෝරාගෙන විවාහයටපත් වෙන්නේ. ඉතින් අද දවසේ උදෑසනින්ම අපි මනමල බ්‍රහස්පතින්දාවේ කතා කරන්න සූදානම් වන්නේ විවාහයට අවශ්‍ය වෙන එක් කාරණාවක් සෞඛ්‍යමය පැත්තෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට. අදත් අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවාදන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිබිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ඖෂධාලයේ අධිපති. ආයුබෝවන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමනි. හොඳයි. අපි සෞඛ්‍ය ගැන කතා කරන්නේ විවාහයට අවශ්‍ය සෞඛ්‍යමය කාරණා ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපි කතා බහ කරන්නම ඕන දෙයක් තමයි මේ පවිත්‍රතාවය පිළිබඳව. මම කියන්නේ විවාහයට පමණක් නෙවෙයි අපේ මුළු ජීවිත කාලයටම මේ සෞඛ්‍යය කියන දෙයට පවිත්‍රතාවය කියන දේ වැදගත් වෙනවා. හැබැයි එතනින් එහාට දැන් තමන් විතරක් තනියම ජීවත් වෙන කාලේ පවිත්‍රතාවය ගැන කෙසේ වෙතත් තවත් කෙනෙක් ජීවිතයට සමීප වුණාට පස්සේ විශේෂයෙන්ම පවිත්‍රතාවය කියන දේ අපිට අතිශයම වැදගත් වෙනවා. ඕ මේ පවිත්‍රතාවය කියන කාරණාව අපේ ජීවිතයට හුරු පුරුදු කරගන්න ඕනේ අපි ගෙදර ඉන්න කාලේ. මොකද ගෙදර ඉන්න කාලෙදී දැන් විශේෂයෙන් ගැහණු දරුවෙක් තමුන්ගේ මවත් එක්ක තමයි මේ ජීවිතයේ සෑම දෙයකටම පුරුදු පුහුණු වෙන්නේ. දැන් එතනදී මං ගැහණු දරුවෙක් කියන වචනය උලුප්පල පෙන්නලා කතා කරේ පිරිමි දරුවෙක් ගොඩක් දුරට ওই කාරණාවලදී මම පියා සමග පොඩ්ඩක් ඈතින් ජීවත් වෙන ගතියක් තියෙනවා. නමුත් ගැහණු දරුවාගේ සියලුම ගුරුහරුකම් එයාගේ ජීවිතයට අවශ්‍ය කරන මූලික පදනමේ සෑම සාධකයක්ම ප්‍රධාන වූ සෑම සාධකයක්ම ගොඩනැගෙන්නේ මමත් එක්ක. මෙතනදී මේ ගෙදර ජීවිතයේදී මේ ගෑනු දරුවා මම තමයි එයා දකින පූර්වාදර්ශය. එතකොට මම දැනගන්න ඕනේ තමුන්ට තරුණ දුවෙක් ඉන්නකොට ඒ වගේම තරුණ වෙන්න ඕනේ දරුවා කුඩා කාලේ ඉඳන්ම මම දැනගන්න ඕනේ මොකද මම ජීවත් වෙන්නේ ඒකේ සැමියාත් එක්ක. ඒක එතනත් එක විවාහයක් නේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි කියන දෙන්න. ඉතින් එතනදී මම තමුන්ගේ පවිත්‍රතාවය පිළිබඳ හොඳ සැලකිල්ලක් දක්වලා ඊට පිරිසිදුව තමුන්ගේ පැවැත්ම කරගෙන යනවා නම් එතනදී ශාරීරික සහ මානසික කියන පිරිසුදුතාවය බලපානවා. මොකද මෙතනදී ශරීරය හොඳින් පිරිසිදුව තබා ගැනීම මානසික පවිත්‍රතාවයටත් මනස පිරිසිදුව තබා ගැනීම ශාරීරික පවිත්‍රතාවයටත් හේතු කාරණා වෙනවා. මේ ශරීරයේ පිරිසිදුව තබා ගැනීම මව තුලින් දකින දරුවා සමහර වෙලාවට මව උදේ ඇඳගත්ත සමහරවිට ඊට පෙර දිනේ රෑ ඇඳගත්ත ඇඳුම පිටින් එදා දවසේම ජීවත් වෙනවා නම් ඒ වගේම ස්නානය කළා කියන්නේ හොඳින් මූණකට හොදලා නාලා පිරිසිදුව ඇය ඉන්නවා නම් ඒ දරුවා දකිනවා. ඒ කියන්නේ හොඳ නරක දෙකම. අපි හිතමු දැන් අර වගේ අපවිත්‍රව කිසිම ඇඳුම ගැන සැලකිල්ලක් නැහැ. තමුන්ගේ ශරීරයේ පිරිසිදුව සෝදා පිරිසිදුව පවත්වා ගැනීම සැලකිල්ලක් නැහැ. ඒ වගේම ශරීරයට පොඩ්ඩක් සුවඳ විලවුන් ටිකක් ගාලා පොඩ්ඩක් ප්‍රියමනාප මට්ටමට ශරීරය පවත්වා ගැනීම ගැන අම්මා සැලකිල්ලක් නැහැ. එතකොට මේක දකින්නේ කවුද? විදුව. එතකොට සමහර විට දුව ඒ මවගේ ක්‍රමයට හැඩ ගැහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙත් අවබෝධ කරගන්න පවිත්‍රතාවය කියන කාරණාවට එයටත් මූලික අඩිතාලම් වැටෙන්නේ නිවසින්. මේ නිවසේ පවිත්‍රතාවය තමුන්ගේ ශාරීරික පවිත්‍රතාවය ඒ වගේම තමුන්ගේ නිවසේ පවිත්‍රතාවය. මොකද විවාහයක් වුණාට පස්සේ ජීවත් වෙන්නේ ගෙදර. ඒ කියන්නේ ඔවුන් ජීවත් වෙන ගෙදර. ඒ ගෙදර අර දැන් මව තමුන්ගේ ගෙදර අපිලිවෙලට අපිරිසිදුව අතු ගන්න නැතුව දූවිලි ටිකක් පිටුතුව මකුළු දැල් කඩන්න නැතුව මෙවැනි තත්ත්වයකින් පවත්වා ගන්නවා නම් මේ සියලුම කාරණා තර මංගේ මානසික සෞඛ්‍යය මේ වගේ සාධකවලට මේ වගේ කාරණාවලට බලපානවා. එතකොට මවගේ ක්‍රියාකලාපයේ දකින දියණිය ඇයගේ ජීවිතයටත් මේ වැරදි ක්‍රියාකලාපයන් සමහර විට එකතු කරගන්නවා. ඒ නිසා කොයි වෙලාවෙත් මතක තියාගන්න විවාහය කියන කාරණාව විවාහ වෙලා කෙනෙක් ජීවත් වෙන්නේ තව කෙනෙක් එක්ක. පුරුෂයෙක් නම් බිරිඳක් එක්ක බිරිඳ පුරුෂයාද සම්පුරුෂයාත් එක්ක.
මෙතනදී ස්වාම පුරුෂයාගේ ශාරීරික පිරිසුදුකම බිරිඳට බලපානවා. බිරිඳගේ ශාරීරික පිරිසුදුකම ස්වාම පුරුෂයාට බලපානවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙත් මේ දෙපාර්ශ්වයම අවබෝධ කරගන්න ඕන කාරණාවක් තමයි විවාහ ජීවිතයක සුන්දරත්වය රස විඳින්න මේ ශාරීරික පවිත්‍රතාවය බලපානවා. ඒ වගේම තමයි අර මම දැන් ටිකකට කලින් කියපු ගෘහ ජීවිතයේ තමුන්ගේ නිවස ලස්සනට තබා ගැනීම. මේ පිළිබඳ ගොඩාක් ගැටලු අපි සමහරලාට රෝගීන්ගේ මානසික කන්සල්ටින් වලදී අපි දකිනවා. ඒ කියන්නේ ඒ වගේ සාකච්ඡාවලදී ඉතින් මේවා විවාහයක් අඩාල වෙන්න දෙදරා යන්න සමහරලාට දික්කසාදයකින් කෙරවල වෙන්න ඊට වඩා එහාගේ ප්‍රශ්න වලට පරිවර්තන වෙන්න මේ පුංචි කාරණා අපි හිතන්නේ මේ පොඩි කාරණාව විශාල ප්‍රශ්නයකට හේතු වෙනවා කියලා. ඒ නිසා කොයි වෙලාවෙත් මතක තියාගන්න තරුණ දියණියක් නම් ඔබ ඒ වගේම තරුණ පුතෙක් නම් පවිත්‍රතාවය කියන එක ඉතා වැදගත් කාරණාවක්. පවිත්‍රතාවය කියන එක තමුන් මතු පිටින් අඳින ඇඳුමෙන් සමාජයට පේන නිකම් මේ ඇහැට පේන පවිත්‍රතාවය නෙමේ තමුන්ගේ ශරීරය ඉතා පිරිසිදුව හොඳින් පවත්වා ගන්න ඒක ඉතා වැදගත් වෙනවා පෞල් ජීවිතයට. මොකද නැත්තම් ඒ හරහා ඊට වඩා ගොඩාක් කාරණා රෝගාබාධ විතරක් නෙමේ මානසිකව ඇතිවන කඩාවැටීම පවිත්‍රතාවය නිසා ඒ දෙපාර්ශ්වයේ තුල මානසිකව ඇතිවෙනා වූ කඩාවැටීම විවාහ ජීවිතේ කර අපි බලාපොරොත්තු වෙන්න දෙන්නෙක් එකතු කළ බලාපොරොත්තු වෙන සුන්දරත්වය සමහර විට අහිමි වෙන්න තියෙනවා. ඒ නිසා කොයි වෙලාවෙත් පවිත්‍රතාවය පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කරන්න. හොඳයි අපේ දුරකථන අංකය වන්නේ 0112 599 132 0112 599 ඔබටත් පුළුවන් අපිත් එක්ක සජීව සම්බන්ධ වෙලා ඔබේ ගැටලුවක් තිබෙනවා නම් පෞද්ගලිකව ගැටලුවක් තියෙනවා නම් මේ කාල සීමාව තුළදී වෛද්‍යතුමන්ට යොමු කරන්නට. ඉතින් වෛද්‍යතුමනි දැන් විශේෂයෙන්ම කාන්තාවකගේ විවාහ වන වයසට ඇය සුදුසුයි කියන තත්ත්වෙ ලැබෙන්නේ අපි මල්වර වීම හරහා. අදට මේ මල්වර වීම ගැන කතා බහ කරනකොට වෛද්‍ය විද්‍යානුකූලව කතා කරාම මේ හැම යුවතියකටම මේ මල්වර වීමෙන් අනතුරුව ඔසප් චක්‍රය නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මේ හේතුවක් වෙනවාද විවාහ දෙවියේ කියන්නේ අපි කවදා හරි ඉදිරියට දැන් තරුණ දියණියක් අවුරුදු 15ක 16ක දියණියක් වෙන්න පුළුවන් තරුණියක් වෙන්න පුළුවන්. ඇයට දැන් මම විශේෂයෙන්ම ඇය ගැන සැලකිලිමත් වෙන්න ඕනේද මවක් හැටියට මෙවැනි ගැටලුවක් තියෙනවා නම් ඇගේ අනාගතය පිළිබඳව. දැන් මල්වර වීම කියන කාරණාව ගත්තම එය තමයි ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ තියෙන වටිනාම අවස්ථාව. ඕකට ගමේ කතාවක් තියෙනවා. ඒ වගේම පිළිගැනීමක් තියෙනවා. මොකද ගැහැණු ළමයෙකුගේ නැවත ඉපදීමක් වගේ දෙයක්. ඒ කියන්නේ දැන් බලන්න අපි ඉපදුනාම ජ්‍යොතිෂයට අනුව වෙලාව ඉපදුපන් වෙලාව අරන් ගිහිල්ලා නැකත් හදනවා. ඒ කියන්නේ කේන්දරය බලන සකස් කරනවා. ඒ සකස් කරපු කේන්දරයට අමතරව මේ බලන්න මල්වර වීමක ලකුණක් දැක්කම නැවතත් දුවනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් වගේ බොහෝ දුරට අදටත් අපේ සමාජය තුළ මේ වගේ ලස්සන සුන්දර දේවල් අපේ සංස්කෘතිය තුළ අදටත් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මොකද්ද මේ වෙන්නේ? මේ මල්වර නැකත මේ මල්වර වෙච්ච වෙලාව අනුව සියලුම කාරණා අර පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා බලන් හිටියා වගේ කියනවා. ඒක පුදුමයි ඇත්තටම. ඉතින් මෙතනදී පෙන්눔 කරනවා නේද සාමාන්‍යයෙන් දරුවෙකුගේ අනිකුත් කාරණා හා සමානව ඊට එහා ගිය අවස්ථාවක් මේ මල්වර වීම කියන කාරණෙත් එක්ක සිද්ධ වෙනවා. දැන් අපි හිතමු දරුවෙකුට අකුරු කියවන ඒවා, ඉඳුල් කට ගන්න ඒවා මේක අපි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඒ කියන්නේ ගෑනු දරුවටත් පිරිමි දරුවටත් දෙන්නටම සිද්ධ වෙනවා. නමුත් මල්වර වීම කියන කාරණාවේදී කාන්තාවට පමණක් විශේෂිත වූ නැකත් ක්‍රමයක් ඒ වගේම ඒක ඒ පිළිබඳ යම්කිසි අනාවැකීමක් වගේ දෙයක් මේක මල්වර වෙලාද නැද්ද ඇඳන් හිටපු ඇඳුම මේක හරි පුදුම දෙයක්. ඉතින් මෙතනදී මේ දරුවා නැවත ඉපදුනා හා සමාන දෙයක් ඇයගේ මනසට ගේනවා. ඇය දැන් යෝන් තරුණියක්. ඇය වගකීමෙන් සමාජය තුළ ජීවත් විය යුතුයි. ඇය ජීවත් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක අම්මා හරහා වැඩිහිටි කාන්තාවන් හරහා අර පුංචි දියණියට අවුරුදු 12-13ක් වෙච්ච මේ මල්වර වූ පුංචි දියණියගේ මනසට ඇතුල් කරනවා. මේක අපේ සංස්කෘතිය තුළ හරි සුන්දර දෙයක්. මොකද අපේ ගැහැණු දරුවා කියන කෙනා ඊටාම විනයගරුක කෙනෙක්. දැන් සමහර දේවල් වලට එක්ක විනය යම්කිසි කඩාවැටීම් වල අපිට පේන්න තියෙන දේවල් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් අදටත් මේ ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවා කියන්නේ ඊටා විනයගරුක චරිතයක්.
ඉතින් මෙතනදී මේ මවගේ වගකීම තමයි මේ ගැහැණු දරුවාගේ ජීවන රටාව. ඒ මල්වර උණයින් පස්සේ අම්මා එතන ඉඳන් මේ ළමයා ගැන වැඩි සැලකිල්ලක් අවධානයක් යොමු කරනවා. අර වෙනද තරම් දුවන්න, පනින්න, දඟලන්න, පිරිමි ළමයි එක වැඩි ආශ්‍රය කරන්න ඒ අවස්ථාව චුට්ටක් මේ දරුවා කරන ඒ වගේ යෙදෙනකොට අම්මා බොහොම විමසිල්ලෙන් සැලකිල්ලෙන් කටයුතු කරනවා. මෙතනදී මේ දරුවාගේ මේ මල්වර වීමේ ප්‍රථම ඔසොප්පීම ඒ කියන්නේ පළවෙනියෙන්ම සමානවට ලොකු ඔසොප්පීමක් සිද්ධ වෙන්නේ නැහැ. පුංචි ලේ පැල්ලමකින් පටන් ගන්න දේ. ඊට පස්සේ ඇයට මාස් පතා ඔසොප්වීම සිදු වෙනවාද කියන කාරණාව. සමහර විට මල්වර වෙලා අවුරුද්දක් විතර යනකම් ඔසොප්න වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ඇයගේ පළමු රුධිරය පහවීමෙන් අනතුරුව ඇයගේ ඩිම්බකෝෂ සහ ඇයගේ ප්‍රජනන අවයවයන් යථා තත්ත්වයට පත්වනතුරු නියම විදිහට බීජමය එරීම සිද්ධ වෙනතුරු ඔසොප්මේ ක්‍රියාවලිය බොහෝ දුරට ප්‍රමාද වෙන අවස්ථාවල් අනන්තවත් සිද්ධ වෙනවා. ඒ අතර සමහර දරුවන්ට මාස් පතා මාස 2-3කට වතාවක් මෙහෙම වෙනවා. ඉතින් සමහර විට මේ මල්වර වෙච්ච අලුත ගැහැණු දරුවෙකුගේ ඔසොප්වීම අවුරුද්දක් විතර ප්‍රමාද වුණාට දෙමව්පියෝ බිය විය යුතු නෑ. ඒ වගේම සමහර දරුවන්ට මාස 3-4කට සැරයක් වෙනකොට වෛද්‍යවරු ගාවට උස්සගෙන දුවන්න කලබල වෙන්නත් එපා. ඒ කියන්නේ ඇය තාම මල්වර වුණා පමණයි ඇයගේ ශරීරයේ ඒ ක්‍රියාවලියන් නිසි පරිදි වෙනස් වෙන්න යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා දෙමව්පියෝ මොකද මෙතනදී ඒ පොඩි දරුවාට ඒ පොඩි ගෑනු දරුවාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් දෙමව්පියෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් සමහර දෙමව්පියෝ මේ පිළිබඳ තියෙන දැනුවත්භාවයත් ගොඩාක් අඩුයි. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න මල්වර වීම උණු පලියට ඇයගේ මාසික ඔසොප් චක්‍රය නිසි පරිදි මාස් පතා මේ වෙච්ච අලුතම බොහෝ අයට සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සමහරවිට අවුරුද්දක් විතර පරක් වෙනවා, මාස 2-3 පරක් වෙලා පටන් ගන්නවා. ඒ වගේ මාස් පතා නිසි පරිදි වෙන්නේ නැහැ. ඒවට පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. යම්කිසි කාල සීමාවක් අවුරුදු 2ක විතර කාල සීමාවක් යනකොට මේ සියලුම ක්‍රියාවලියන් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. මේ යථා තත්ත්වයට පත් වීම ගැන යම්කිසි ඒ කියන්නේ කාලයත් එක්ක මව විමසිල්ලෙන් සිටිය යුතුයි. මව තමුන්ගේ දියණිය දැනුවත්භාවයට පත් කරන්න ඕනේ. ඒව දැනුවත් කරන්න ඕනේ. දැන් මෙහෙම වෙනසක් වෙනවා, රුධිර පහවීමක් වෙනවා, මෙහෙම මාසිකව සිද්ධ වෙන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්. මේ සියලුම කාරණා ඕසදී සැලකිල්ලට ගන්න ඕනේ. ඔව්. අපිට එක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. සඳමාලි සුබෝදෑසනක්. සඳමාලි සුබෝදෑසනක්. අපිත් එක කවුරු හරි දුරකථනයෙන් සම්බන්ධ වෙනව නේද? මම හිතන්නේ විසන්ති වෙන්නේ නැති වෛද්‍යතුමනි. අපි නැවතත් කතා කරමු. එතනදී මේ දැන් මේ ගෑනු ළමයාව දැනුවත් කිරීම කරන්න ඕනේ මම විසින්. එතකොට ඒ ගෑනු දරුවත් මේ පිළිබඳ ක්‍රමානුකූලව උරුවීමකට ලක් වෙනවා. දැන් මේ ඔසොප් වීම කියන කාරණය ගෑනු ළමයෙකුගේ ජීවිතේ වැදගත්ම දෙයක්. ඒ කියන්නේ ඇය වැඩි වියට පත් වුණයින් පස්සේ ඇයට බිරිඳක් වෙන්න, මවක් වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්නේ, ඇයගේ ශරීර පරිවර්තන සිද්ධ වෙන්නේ මේ සියලුම දේට ඔසොප් වීමේ ක්‍රියාවලිය. මොකද ඔසොප් ලය කියලා අපේ ඇහැට පේන සලකුණත් එක්ක ඇයගේ අභ්‍යන්තරික ක්‍රියාවලියේ විශාල වෙනස්කම් රසක් සිද්ධ වෙනවා. හොඳයි, නැවතත් අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. සුබෝදෑසන. හෙලෝ සුබෝදෑසන. ඔව් සඳමාලි ඔබේ ප්‍රශ්න යොමු කරන්න වෛද්‍යතුමන්ට. ડોක්ටර් මේ මට දැන් අවුරුදු 23යි. ඔසොප් චක්‍රය නිසි වෙලාවට සිදු වෙන්නේ නැහැ. මම ඉංග්‍රීසි බේතුත් ගත්තා. මේ ડોක්ටර්ලා මේ අර කෘත්‍රිම හෝමෝන පෙති මට දුන්න හෝමෝන් මේ ප්‍රොබ්ලම් එකක් කියලා. ඔව් ඕකට උත්තරේ නම් ඔව් කියන්න. ඉක්මල බේස් ડોක්ටර් මම කරනවා මේ පස්සේ අර ඒ ડોක්ටර් මට ප්‍රොජෙස්ටරෝන් කියන අර හෝමෝනේ බලන්න කිව්වා. ඔව්. ඒකේ මේ මගේ ඒක තියෙන්නේ 0.5යි කිව්වා 20ක් තියෙන්න ඕනේ කියලා. ඔව්. 18කට වැඩි ප්‍රතිශතයක් තියෙන්න ඕනේ. ඔව් ඔබ එක දිගට ඔබේ ප්‍රශ්නේ 0.5යි කියලා තමයි කිව්වේ.
ඒ 0.5 කියන ප්‍රතිශතයේ ඊටාම අඩුයි. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක 18කට වඩා තියෙනවනේ 20 25 වගේ ප්‍රමාණයක් තියෙනවා නම් ඊටාම සුදුසුයි. ඔබේ මූලික ගැටලුව ඔය කියන විදිහට වෙලා තියෙන්නේ ඒ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එකේ බලපෑමත් එක්ක. ඒ වගේම අනිකුත් හෝමෝන්ුත් පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද ඒ හරහා අනිත් හෝමෝන් වලත් සමානලට වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම සදබාලි මේ දැන් ඔබ නිවැරදි තීරණයක් අරන් තියෙනවා දේශීය ඖෂධත් එක්ක කටයුතු කරන එක. ඒ නිවැරදි තීරණයක් කියන වචනේ මම කියන්නේ දැන් ඔබට මීට පෙර හෝමෝන් ඖෂධ ලබා දීලා තියෙනවා. දැන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක අඩු නම් ඒ ලබා දීම තුලින් ඔබට මාසික ඔසප්පීම සිද්ධ වේවි. ඒ කියන්නේ ඒ වගේම ඔසප්පීම සිදු කරන ඖෂධ වර්ග අද ඕන තරම් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒක වෛද්‍යවරු නියම කරනවා. හැබැයි ඒ සෑම දෙයකම සිද්ධ වෙන්නේ ඒ ඖෂධය ගන්නකම් ඔසප්පීම සිද්ධ වෙනවා. නමුත් ඒ ඖෂධය නැවතුවාම තියෙන නැවතත් අර යථාතත් කලින් තත්ත්වයටමපත් වෙනවා. ඒ නිසා මේක නිවැරදිව සනීප වීමක් කියන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ ඖෂධය ගන්නකම් ඔසප්පීම සිද්ධ වෙනවා. හැබැයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මම හිතන්නේ ඔබ ප්‍රතිකාර ලබන වෛද්‍යවරයා ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නත් ඇති. ඒ වගේම මේ ඖෂධ වලින් මම හිතන විදිහට නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් හෝමෝන ශරීරයේ නිපද වෙන්නයි දෙන්නේ අපේ ඖෂධවල. ඒ කියන්නේ දැන් මේ අඩාලවීම සිද්ධ වෙනවා නම් ඒ අඩාලවීම වළක්වන්න හෝමෝන නිපද වෙන රටාව තමයි අපි අනුගමනය කරන්නේ. ඒ තුලින් ශරීරයේ හෝමෝන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක විතරක් නෙමෙයි අනිකුත් හෝමෝන් පවා නිපද වෙන තත්ත්වයක් ඒ රුධිරයත් එක්ක අපි කරන ප්‍රතිකාරවලදී සිද්ධ වෙනවා. මොකද අපි නිතර මුහුණ දෙන ගැටලුවක් ඔබ ඔය කතා කරන්නේ. බොහෝ ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් අද ඕකට හේතු කාරණා ඇයි කියන එක ඔබ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මනමාල බ්‍රහස්පතින්දත් එක්ක අපි විවාහයට බලපාන්නා වූ මේ කාරණා සෞඛ්‍යමය කාරණා ගොඩාක් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබත් දැන් විවාහ වෙන වයසට එළඹී ඉන්න දියණියක් ඔබේ ජීවිතයට ඉතා වැදගත් වේවි. ඒ කියන්නේ ඔබත් බිරිඳක් වුණු දවසක ඔබට මවක් වෙන්න අවශ්‍ය කරන මූලික වූ සාධක අපි මේ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ආයුර්වේද ප්‍රතිකාර ඔබ හරියට කරගෙන යන්න. ඒ ප්‍රතිකාර තුලින් මම හිතනවා ඔබට වෙනසක් ඇති වේවි. මොකද ඔය හැම දෙයකටම උත්තරේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. වෛද්‍යතුමනි දැන් මේ මල් වැල්වීම ගැන කතා කරද්දී මේ ඔසප් චක්‍රය ගැන කතා කරද්දී මේ රක්ත හීනතාවය වැනි තත්ත්වයන් දැන් අපි දන්න දෙයක් තමයි ඇතැම් යුවතියන්ට නිසි වෙලාවට ඔසප් චක්‍රය සිදු වෙනව නැතිව වගේම ඇතැම් යුවතියන්ට ඔසප් චක්‍රය සිදු වුණාම අධිකව රුධිර පිටවීමක් සිද්ධ වෙනවා. මේ හරහා රක්ත හීනතාවය ඇතිවීමක් සිද්ධ වෙනවා. මේ ගැනත් අපි චුට්ටක් කෙටියෙන් විස්තර කරමු. ඔව් අපි ඕකත් ඕසති අපි නිතර මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ ඔසප් ගැටලු මතුවුණාම සමහරවිට අධිකව රුධිරය පිට වෙන අවස්ථාවල් ඒ වගේම ඔසප් වීම හැදෙන්නේ නැති අවස්ථාවල් වලදී අපි රුධිර පරීක්ෂණයක් කරලා බැලුවම සමහර විට හිමොග්ලොබින් කවුන්ට් එක අවම මට්ටමක පවතිනවා. ඉතින් මෙතනදී වෛද්‍යවරයා කියන්නේ මේක පළපුරුදු වෛද්‍යරයෙක් ඇත්තටම දන්නවා රෝගියා කියන මූලික කරුණුත් එක්ක අපි පරීක්ෂණ වාර්තාවල් ලියන්න ඕනේ මොනවද කියන එක. මොකද පරීක්ෂණ වාර්තාවල් තුලින් ඒ වගේම ආයුර්වේදයේ නාඩි පරීක්ෂණය තුලින් අපිට බොහෝ රෝග කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ඒ රෝගය නිසි පරිදි අවබෝධ කර ගැනීම තමයි ප්‍රතිකාරයකට වැදගත් වෙන්නේ. මොකද රෝගය අවබෝධ කරගන්න නැතුව කියන්නේ අපි හරියට මේකයි මේ රෝගය මේකයි මේ රෝගයට හේතුව කියලා මූලික කාරණා අවබෝධ කරගන්න නැතුව අපි ඖෂධ විතරක් ලියලා බෑ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි පළපුරුදු වෛද්‍යවරයෙක් හිත යමු වෙලා. මොකද කාන්තා රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හිත යමු වෙන මං කාන්තා රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හිත යමු වෙන්න කියන කාරණාව ඔසදී කියන්න විශේෂ හේතුවක් තියෙනවා. දැන් ආයුර්වේද වෛද්‍ය ආයතනයක් වුණාම සමහර විට මේ කැඩුම් බිදුම් කරන වෛද්‍ය ආයතනයකට ගිහිල්ලා හරියන්නේ නැහැ කාන්තා රෝග සම්බන්ධව. ඒ වගේම සර්ප විෂයට ප්‍රතිකාර කරන ආයතනයකට ගිහිල්ලා හරියන්නේ කාන්තා රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒකට අදාළ ප්‍රතිකාර කරන්න. එතකොට ඒ වෛද්‍යවරයා ඒ අවශ්‍ය පරීක්ෂණ වාර්තා අරගෙන ඒ කාන්තාවට අවශ්‍ය වෙන නිසි ප්‍රතිකාර නියම කරනු ලබනවා. හොඳම දේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන්න. ඒ තුලින් ඔබට తాවකාලික නෙමේ ස්ථිර සුවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ස්ථිර සුවය තුලින් ඔබේ අනාගතයට ඔබේ විවාහයට ඔබ මමක් වෙන්න අවශ්‍ය කරන පදනම යොදා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී තවත්
ගොඩක් ඒ කතා කරමු. අනිවාර්යයෙන්ම ඉදිරි සතිවලදී අපි මීට වඩා තවත් දීර්ඝව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේත් වෛද්‍ය රංජිත් අබේවර්ධනයන්ට ස්තුතිවන්ත වෙනවා. පැමිණීම පිළිබඳව එතුමාගේ දුරකථන අංක මම සඳහන් කරන්නම්. මේ කාල සීමාවෙන් අනතුරු ඔබට පුළුවන් එතුමාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න 0112 76 94 86 0114 25 70 23 0112 76 94 86 0114 25 70 23 මේ දුරකථන අංකයන්ගෙන් ඔබට පුළුවන් වෛද්‍ය රංජිත් අබේවර්ධන සම්බන්ධ කරගන්න. ඉතින් වෛද්‍යතුමනි අද දවසේ පැමිණීම පිළිබඳව බෙහෙම ස්තුතිවන්ත වෙනවා.